කාරුණික බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතය සකස් කරගන්නත් ධර්මානුකූලව නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාළ තවත් ගාථා රත්නයන් දෙකක්. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එක උපාසක මහත්මයෙක් හිටියා නන්දිය කියලා. ඒ නන්දිය උපාසක මහත්මයා අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගංහන්ති පියං ඥාතිව ආගතං. මේ ගාථාවේ සරල තේරුම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දුර රටක ජීවත් වෙන අපේ ඥාතියෙක්, චිරප්පවාසී කියලා කිව්වේ පිට රටක්, දුර රටක් කියන එක. යම් දවසක අපිට පණිවිඩයක් එවහම අහවල් දවසේ මම ආපහු මගේ රටට එනවා. බොහෝ කාලෙකින් නොදැක්ක ඥාතියා දකින්න අපි හරි කැමතියි. අපි හරි සතුටුයි. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුර ඉඳලා එනවා. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඔහු පිළිගන්න අපි බොහෝම සතුටින් සූදානම් වෙනවා. තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. ආන් ඒ වාගේ අපි මේ ජීවිතය තුළ බොහෝ කුසල් රැස් කරගත්තාම පුඤ්ඤානි පතිගංහන්ති පියං ඥාතිව ආගතං. ඒ කුසලයත් රැස් වෙලා බලාගෙන ඉන්නවලු අපි සැපයට පත් කරන්න. මේ ජීවිතෙන් සමහර වෙලාවට මැරිලා එනකන් සමු අරන් එනකන් ඒ කුසලයත් බලාගෙන ඉන්නවා කියන කාරණාව තමයි මේ ගාථා දෙකේ සරල තේරුම. මම සඳහන් කළා නන්දිය කියන උපාසක තැන අරමුණු කරගෙනයි දේශනා කොට වදාළේ කියලා. නන්දිය උපාසකගේ කතාව සෑහෙන දීර්ඝ විස්තරයක් සඳහන් වෙන කතාවක්. නමුත් අපි කාල වේලාවට අනුව ධර්ම කාරණාව අවබෝධ කරගන්න කෙටියෙන් කරුණු ටිකක් සාකච්ඡා කළොත් නන්දිය උපාසක තැන ගැන. මේ නන්දිය උපාසක මහත්මයා තරුණ වයසේ විවාහ වෙන්නත් කලින්ම
බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි පිළිපැදපු කෙනෙක්. නිරන්තරයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය තමන්ගේ නිවසට ආරාධනා කරලා වැඩමවල දන් දෙන කෙනෙක්. බුද්ධ උපස්ථානයට නිතර යෙදෙන කෙනෙක්. දැන් විවාහ වෙන්න තරම් සුදුසු වයසට ඇවිල්ලා ඉන්නේ. නන්දියගේ මාමා කෙනෙකුගේ දුවක් හිටියා රේවතී කියලා. නන්දිය බොහෝම ශ්‍රද්ධාවන්තයි. හැබැයි රේවතීගේ එහෙම ශ්‍රද්ධාවක් තුනුරුවන් පිළිබඳව ගෞරවයක් පින පව පිළිබඳව විශේෂයෙන් පින පිළිබඳව ලොකු උනන්දුවක් තිබුණේ නැති තරුණ කාන්තාවක්. නමුත් මව යෝජනා කරනවා ඇය විවාහ කරගන්න කියලා. නන්දිය සඳහන් කළා ඇය විවාහ කරගත්තොත් ඉදිරියට මගේ මේ පින්කම් කටයුතු වලට බොහෝසේ බාධා පැමිණෙන්න පුළුවන්. ඇය මට උදව් කරන එකක් නෑ පින්කම් වලට. ඊට පස්සේ මව ගිහිල්ලා රේවතීට කතා කරලා ඒ බව සඳහන් කළා. අහවල් දවසෙත් පුතා ගෙදර දානයක් දෙන්න සූදානම් වෙනවා. ඔබත් එහි ගිහිල්ලා ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩා හිඳවන තැන් පිළිවෙල කරලා මහා සංඝයා දානෙට වැඩියහම උන්වහන්සේලාගේ පාත්‍ර ඉල්ලගෙන පිරිසිදු කරලා සෝදලා ගෙනල්ලා ආධාරක නිසි තැන තියලා ඒ ආධාරක මත පාත්‍ර තැන්පත් කරලා නැවත දන් වැළඳුවාට පස්සේ ඒ පාත්‍ර ආයෙත් සෝදලා පිරිසිදු කරලා පිහලා උන්වහන්සේලාට පිළිගන්වලා මේ ආදී වශයෙන් ඒ කටයුතු වලට උදව් කරන්න කියලා. එයත් ඒ විදිහටම කටයුතු කළා. මව නැවතත් පුතාට සඳහන් කරනවා පුතේ දැන් රේවතී ගොඩක් හොඳයි. පින්කමටත් හුඟක් උදව් කළා නේද? එහෙනම් ඇය විවාහ කරගන්න කියලා. දිගින් දිගට අම්මා ඉල්ලීමක් කරන නිසා නන්දිය ඇය විවාහ කරගත්තා. විවාහයෙන් පස්සෙත් පින්කම් වලට ඇය උදව් කළා. නන්දියගේ අම්මා තාත්තා මැරිලා ගියා. නන්දිය රේවතීට සඳහන් කළා මා සතු මේ ධනය ඔබටම තමයි අයිති. නමුත් මම කරන පින්කම් වලට ඔබෙන් මනා සහයෝගයක් මට ලැබෙන්න ඕන කියලා. නන්දිය උපාසක මහත්මයාට දවසක් වෙළඳාම යන්න කටයුතු යෙදුණා. ඉතින් සමහරලාට වෙළඳාම ගියහම මාස ගණන් අය එන්නේ නැහැ. නමුත් රේවතීට සඳහන් කළා දැසි දස්සන්ද සමග මේ ධන සම්පත් වියදම් කරලා තුනුරුවන්ට දෙන දානේ මේ විදිහටම දෙන්න ඕනේ. දුගී මගී යාචකාදීන්ට දෙන දානෙත් ඒ විදිහටම දෙන්න ඕනේ. හා කියලා පොරොන්දුන් රේවතී දවස් කීපයක් දන් දීලා මුලින්ම දුගියන්ට දෙන දානේ නැවැත්තුවා. ඊට පස්සේ මහා සංඝයාට දෙන දානෙත් නවත්තනවා. මහා සංඝයා දන් වැළඳුවාට පස්සේ ඒ ආහාර ඉතිරි වූ රේවතිත් අනුභව කරලා ශාලාව පුරාම බත් ව්‍යංජන ඇවිසි කරනවා. පස්සේ දාසයන්ට කතා කරලා සඳහන් කරනවා මේ පේනවද? මෙහෙමද මේ සංඝයා දන් වළඳන්නේ? මේ ශාලාව සම්පූර්ණයෙන් විනාශ කරලා ගිහිල්ලා. වටිනා කියන ආහාර හැමතැනම විසි කරලා දාලා. මේ ආදී වශයෙන් ඇය විසින් එහෙම කරලා මහා සංඝයාට චෝදනා කරනවා. ටික දවසක් එහෙම කරලා ඒ දන් වැටත් නැවැත්තුවා. නන්දිය ආපු ගමන් ඇහුවේ මහා සංඝයාට දන් දුන්නද? දුගී මගී යාචකාදීන්ට දන් දුන්නද? ඇය ඒ ඔක්කොම නවත්තලා නන්දිය ඇයට ගෙදරින් පිට වෙන්න කිව්වා. මම කරගෙන ආපු පින්කම් ටික ඒ විදිහට නොකරනවා නම් පිට වෙන්න කිව්වා. නමුත් නැවතත් ඥාතින් බොහෝම ඇවටිලි කරපු නිසා ආයෙත් ඇයට එන්න අවස්ථාව දුන්නා. ඇඳුම් පැළඳුම් කෑම බීම ආදී සියල්ලම ඇයට ලබලා දුන්නා. නමුත් ඇයට වෙනත් කටයුත්තකට සහභාගී වෙන්න නම් අවස්ථාව දුන්නේ නැහැ. බොහෝම ශ්‍රද්ධාවෙන් පින් කරලා නන්දිය මැරිලා ගියා.
රේවතී ආයෙත් නන්දිය කරගෙන ආපු පින්කම් ටික ඔක්කොම නැවැත්තුවා. දැන් රේවතී විතරයි සියලු ධනෙට අයිතිකාරය. නමුත් නන්දිය මරණයටපත් වෙන්න ඉස්සරලා කල්පනා කළා මේ ලෝකේ ආමිෂ දාන හැටියට දෙන්න තියෙන බොහෝ දේවල් මම දීලා තියෙනවා. නමුත් මට තවම බැරි වුණා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට කුටියක් හදලා පූජා කරන්න. මං ඒ පින්කමත් සම්පූර්ණ කරන්න ඕනේ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉසිපතනාරාමේ විශේෂ කුටියක් හැදුවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට. ඒ කුටියේ වැඩ නිමා කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා අතපැන් වක් කරලා පූජා කරන දවසේ නන්දිය වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගාවක් පහළ වුණා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩින වෙලාවේ පිරිමි දෙවියෙක් නැති ප්‍රධාන දෙවියෙක් නැති නමුත් දිව්‍යාංගනාවන්ගෙන් පිරුණ මේ මාලිගාව දැකලා කාගේද කියලා ඇහුවා. ඒ දිව්‍යාංගනාව සඳහන් කළා ස්වාමීනි මේ අයිතිකාරයා තවම ඉන්නේ මනුස්ස ලෝකේ. ඔහු එනකන් අපි බලාගෙන ඉන්නවා කියලා. කාගේද මේ මාලිගාව කියලා අපම සඳහන් කළා ස්වාමීනි නන්දිය උපාසක තැන වෙනුවෙන් තමයි මේ මාලිගාව පහළ වෙලා තියෙන්නේ. දිව්‍යාංගනාව මහතෙරුන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි මනුස්ස ජීවිතය කියලා කියන්නේ මැටි බඳුනක් වගේ. දිව්‍යමය ආත්මයක් කියලා කියන්නේ රම් බඳුනක් වගේ. ඔබ වහන්සේ මනුලොවට වැඩියහම නන්දියට මතක් කරන්න ස්වාමීනි. මැටි බඳුන පස්සේ කළා රන් බඳුනක් වෙනුවෙන් දිව්‍ය ලෝකෙට වඩින්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මෙහි ජීවත් වෙන කෙනෙක් වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගාවක් පහළ වෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ ආපහු ඇහුවේ මොග්ගල්ලාන ඔබ තැනටත් ගිහිල්ලා මාලිගාවත් දැකලා කාගේද කියලා තොරතුරු දැනගෙන ආපහු මගෙන් අහන්න අහවල් දෙයක්ද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මේ කාරණාවෙන් පස්සේ තමයි ඔය මාතෘකා කරගත්ත ගාථා රත්නයන් දෙක දේශනා කළේ. නන්දිය මරණයටපත් වෙලා ඒ මාලිගාවටම ගියා. හැබැයි රේවතී එයින් පස්සෙත් දන්වට නතර කළා. මහා සංඝයාට දිගින් දිගට චෝදනා කළා. මේ වෙලාවේ වෙසමුණි කියන දිව්‍ය රාජයා යක්ෂයන්ට අධිපති. මනුස්ස ලෝකෙට යක්ෂයෝ දෙන්නෙක් එවලා ඒ යක්ෂයන්ට කිව්වා මේ මුළු නගරයටම ඇහෙන්න ගිහිල්ලා කියන්නේ තවත් දවස් 7කින් රේවතී නිරේට අරන් යනවා කියලා. යක්ෂයෝ දෙන්න මනුස්ස ලෝකෙට ඇවිල්ලා මුළු පළාතටම ඇහෙන්න කෑ ගහලා කිව්වා දින 7යි රේවතීට තව ජීවත් වෙන්න දෙන්නේ. අපි ඔය විදිහටම ඇය නිරේට ගෙනියනවා කියලා. රේවතී හොඳටම බය වුණා. මාලිගාවට ගිහිල්ලා දොර වහගෙන හිටිය එළියට ආවෙවත් නැහැ. නමුත් නිසි දින සම්පූර්ණ වෙනකොට යක්ෂයෝ විසින් රේවතී දිව්‍ය ලෝකෙට ගෙනහිල්ලා දිව්‍ය විමානයත් පෙන්නලා කාගේද කියන කාරණාවත් කියලා රේවතී එහි නතර වෙන්න කැමැත්ත ප්‍රකාශ කළත් රේවතීට සුදුසු තැනටම අරගෙන ගියා. රේවතී තාමත් නිරේ දුක් විඳිනවා ඇති. නන්දිය තාමත් දෙව්ලොව සැප විඳිනවා. මේ කාරණාව පදනම් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ අපි මුලින් සඳහන් කරපු ගාථාවන් දේශනා කළ බව සිහිපත් කළේ. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. අපි මුලින් ගාථා රත්නයේ තේරුම කෙටියෙන් පැහැදිලි කළා. චිරප්ප වාසී කියලා කියන්නේ දුර රටක් පිට රටක්. තමන් ඉපදිච්ච රට හැර අනික් හැම රටකටම අපි කිව්වේ පිට රට කියලා. ඒකයි චිරප්ප වාසී කියලා කිව්වේ. ආන් ඒ වාගේ දුර රටක
බොහෝ කාලයක් ජීවත් වුණ ඥාතියෙක් ආපහු අපි ගාවට එනකොට අපි බොහෝම සතුටින් තමයි ඔහු පිළිගන්න සූදානම් වෙන්නේ. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගත. එනවා කියලා කියහම පිළිගන්න සූදානම් වෙනවා. තතේව කත පුඤ්ඤම්පි. අන්න ඒ වාගේ තමයි මේ ලෝකේ අපි කරන පින්කම් අස්මා ලෝකා පරංගත. අපි මෙහි පින් කරලා කවදා හරි දවසක මැරෙනවා. අස්මා ලෝකා පරංගත. මේ ලෝකේ අතහැරලා යනවා. පුඤ්ඤානි පතිගංහන්ති. දුර ඉඳලා එන නෑය පිළිගන්න අපි ලෑස්ති වුණා වගේ අපි මෙලව අත්හැරලා යනකොට පුඤ්ඤානි පතිගංහන්ති. අපි කරගත්ත පින සූදානම් වෙලා ඉන්නවා අපිව පිළිගන්න. පියං ඥාතිව ආගතං. කොයි වගේද? අර ප්‍රිය ඥාතියා පිළිගන්න අපි සූදානම් වුණා වගේ අපි කරපු පින අපිව පිළිගන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් නන්දිය උපාසක තැන බොහෝම පින්කම් කරලා දිව්‍ය ලෝකෙට එනකන් නන්දියගේ පින එහාට වෙලා බලාගෙන හිටියා. විමානයක්ද පහල කරගෙන දිව්‍යාංගනාවන්ද සමග. එහෙමනම් නන්දිය එනකන් විතරක් නෙමෙයි බලාගෙන ඉන්නේ. අපි කරපු පින් අපි එනකනුත් බලාගෙන ඉන්නවා. පින්නතේ පින් විතරද එතකොට අපි එනකන් බලාගෙන ඉන්නේ. පින් වගේම පවුත් බලාගෙන ඉන්නවා. පින සුගතිගාමී කරන්න බලාගෙන ඉන්නවා. පව දුගතිගාමී කරන්න බලාගෙන ඉන්නවා. දැන් අපි තමයි තීරණයක් ගන්න ඕනේ. අපි එනතුරු කවුරු බලාගෙන ඉන්න එක හොඳද කියන තීරණය අපි ගාවයි තියෙන්නේ. වැඩි වැඩියෙන් පින්කම් කරනවද? වැඩි වැඩියෙන් අකුසල් රැස් කරනවද කියන කාරණාව. එහෙනම් බුදුරජාණන් වහන්සේ කැමති අපි බොහෝසේ පින්කම් කරනවට. එහෙමනම් අපි විසින් කල්පනා කරන්න ඕනේ මම දැන් මරණයටපත් වුණොත් මම එනකන් බලාගෙන ඉන්නේ පින්ද පවුද කියන කාරණාව අපිට තමයි තීරණය කරන්න පුළුවන්. මේ වෙනකොට මම කොයිතරම් පින් කරලා තියෙනවද? මේ වෙනකොට මං අතින් කොච්චර පව් රැස් වෙලා තියෙනවද? පිනතින් වැඩියෙන් කෙරිලා ඇත්තේ පිනට වඩා අකුසල්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අපි අතින් පින් කෙරෙන්නේ බොහොම අඩුයි. අද කෙනෙක් බණ අහනවා කියලා කියමු. දවසකට කෙනෙක් පැය 5ක් බණ අහනවා. එතකොට දවසකට පැය තියෙනවා 24ක්. පැය 24න් පැය 5ක් බණ අහලා තියෙනවා. තවත් පැය 19ක් තියෙනවා. මේ පැය 19 තුල අපි ප්‍රමාද වෙච්ච පැය ගානකුත් තියෙනවා. ඒ කියන්නේ නින්දට ගත වෙලා කාලය. තවත් කෙනෙක් එක්ක ඔහේ කතා බහ කර කර ඉඳලා තවත් පැයක් දෙකක් තුනක් ගෙවලා දාලා. ඒ ඔක්කොම ප්‍රමාද වෙච්ච කාලය. අප්‍රමාදී වුණා නම් මේ පැය 24න් අර බණ අහපු පැය 5 විතරයි. අර ප්‍රමාදී කාලය තුල අපිට මොනවද රැස්ුනේ? කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට සම්ප්‍රලාප කොයිතරම් කියන්නේ නැද්ද? කේලම් කොයිතරම් කියවෙන්නේ නැද්ද? බොරු කීයක් කියවෙන්නේ නැද්ද? මේ හැමතැනම රැස්ුනේ අකුසල්. වචනයෙන් කෙරෙන අකුසල් බොහොමයක් සිද්ධ වුණා. නින්ද යනකම් නිදාගෙන ඉන්නකොට, නිදියහන ඉන්නකොට රාගසිතවිලි කොච්චර එන්නේ නැද්ද? එදිනෙදා කටයුතු කරනකොට ද්වේෂසිතවිලි කොච්චර එන්නේ නැද්ද? මෝහසිතවිලි කොච්චර එන්නේ නැද්ද? ලෝභසිතවිලි කොච්චර එන්නේ නැද්ද? මේ ඔක්කොම කුසල් සිද්ද? මේ සේරම අකුසල් සිත්.
එහෙමනම් ගත වෙන හැම මොහොතක් ගානෙම එක්ක රාගසිතක්, නැත්තම් ද්වේෂසිතක්, නැත්තම් මෝහසිතක්, එහෙම නැත්තම් ලෝභසිතක්, මේ වගේ සිත් තමයි අපිට පහළ වෙන්නේ. ඒකක්වත් කුසල් සිත් නම් නෙමෙයි. එහෙනම් දවසේ පැය 24 ගත්තාම කොයිතරම් අකුසල් රැස් වෙනවද? පැය 5ක් බණ ඇහුවා කියලා කීවට ඒ පැය 5 පුරාම කුසල්ම වැඩුණද? බණ අහන අතරේ තරහ යනවා. අපි බණ අහනවා, තව කවුරු හරි කෙනෙක් එහා පැත්තේ සද්ද කරනවා. එතකොට එයාටත් කෑ ගහනවා. අපි බණ අහන අතරේ පොඩි අය ගෙදර සෙල්ලම් කරනවා. ඒ සද්දෙත් බාධාවක්. එතකොට ඒ අය ගැනත් කේන්ති එනවා. සමහර වෙලාවට බණ අහන අතරේ විදුලිය විසන්දි වෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් කේන්ති යනවා. එහෙනම් මේ බණ අහන අතරේ අපිට හරියට අකුසල් රැස් වෙනවා. එහෙනම් මේ කාරණා ඔක්කොම එකතු කරලා ගත්තාම පැය 24 තුර වැඩියෙන්ම සම්පූර්ණ වෙලා තියෙන්නේ අකුසල්. කුසල් සිද්ධ වෙලා තියෙන්නේ අඩු ප්‍රමාණයක්. ඊට අමතරව අපි අතින් පන්සිල් උල්ලංඝනය වුණා නම්, යම් සිල්පද බිඳුණා නම්, එතනත් වෙනම අකුසල් සමුදායක් රැස් වෙලා. එහෙමනම් ඉපදිච්ච කාලේ ඉඳලා අද මේ වයස වෙනකම්ම කල්පනා කරලා බැලුවොත් වැඩියෙන් පිරෙලා තියෙන්නේ අකුසල්. එහෙමනම් දැන් මරණයටපත් වුණොත්, හෙට මරණයටපත් වුණොත් අපි එනකන් වැඩියෙන්ම බලාගෙන ඇත්තේ කවුද? අකුසල්. ඒ කාරණාව හරියට දැනගත්තාම අපි වැඩියෙන් කළ යුත්තේ කුසල්. දැන් මේ කියන කාරණාවත් එක්ක කොහොමත් එහෙනම් අපි දිහා වැඩියෙන් බලන්නේ පව්. මොකද වැඩියෙන් කෙරෙන්නේ පව්නේ. එහෙනම් ඇත්තටම අනාරක්ෂිතමද? නමුත් මෙන්න මෙහෙම රැකවරණයක් තියෙනවා. පවද බලවත්, පිනද බලවත් කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? හැම වෙලාවෙම කුසල් බලවත්. අපිට තියෙන මහඟු සහනයක් ඒක. කුසලයේ බලවත් කියලා කියන්නේ උදාහරණයක් දෙකක් කතා කළොත්. මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පාප කර්මය ආනන්තරීය පාප කර්මනේ. එහෙම පාප කර්ම 5ක් තියෙනවා. මේන් එකක් යම් කෙනෙක් කළොත් ඔහුව නිරයෙන් නිදහස් කරන්න තව කාටවත් පුළුවන්ද? නිරය කියලා කිව්වේ අවීචියම තමයි නතර වෙන්නේ. අවීචියේ ඉපදුනොත් විශේෂයෙන් අවීචියේ ආයුෂ කොච්චරද? අන්තර්කල්පයයි. අන්තර්කල්පයයි කියලා කියහම මනුස්ස වර්ෂ කොච්චරක් වෙයිද? අසංඛ්‍ය 86,40,000. දැන් අසංඛ්‍ය දන්නවනේ. 1.140කින් තමයි අසංඛ්‍ය ලියන්නේ. 1.140 ගොඩවල් 86,40,000ක් අවීචියේ ආයුෂය. ආනන්තරීය පාප කර්මයන්ගෙන් එකක් කළොත් අවීචිය උපදින්න සිද්ධ වෙනවා. ඒක තමයි මනුස්ස ලෝකේ කරනවා නම් කරන්න තියෙන ලොකුම අකුසල කර්මය. මිත්‍යා දෘෂ්ටිය හැරුණහම මිත්‍යා දෘෂ්ටිය ඊටත් වඩා බලවත්. පිනතින එක විද්‍යාදරයෙක් හිමාලයට උඩින් යන වෙලාවේ මේ විද්‍යාදරය දකිනවා සුමේධ කියන බුදුරජාණන් වහන්සේ හිමාල වනයේ ඒකාලෝක කරලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන බුද්ධ රශ්මිය හිමාල වනපෙතට ඉහළින් විහිදෙනවා. හරියට කොයි වගේද? උණ වනාන්තරයකට ගිනි තියහම රාත්‍රියට අපිට දැක්කේ කිය අර උණ කොළ වලට ගිනි ඇවිලිලා ඒ ගිනි දඹුව අහසට විසිරෙනකොට මොන තරම් ලස්සනද?
බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මියත් වනපෙතට ඉහලින් මුළු අනාන්තරයමත් ඒකාලෝක කරලා විහිදෙනවා. මේ විද්‍යාදරයා දැක්කා කාගෙන්ද මේ රශ්මිය විහිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා පුදුමාකාර පැහැදීමක් ඇති වුණා. අනේ මෙවන් ශ්‍රේෂ්ඨ උතුමෙකුට පූජාවක් කරගන්න තිබුණොත් මේ වෙලාවේ කොච්චර හොඳද කියලා හිතුණා. වටපිට බලනකොට දැක්කේ කිනිහිරි ගහක රන්වන් පාටට මල් පිපිලා. කිනිහිරි මල් කහ පාටයිනේ. ඒකෙන් මල් 3ක් කඩාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් අහසින් බැහැලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයයි පූජා කරපු පුද්ගලයාගේ ශ්‍රද්ධාවයි දෙකම එකතු වෙලා බුද්ධානුභාවයේ බලයෙන් මේ මල් 3 අහසට පැන නැගලා නටුව උඩට හැරිලා මල් 3 බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් පිහිටියා හරියට ඡත්‍ර 3ක් ඉහළියා වගේ. ඒක දැකලා මොහු තවත් ප්‍රීතියටපත් වුණා. ආන් ඒ විද්‍යාදරයා මරණයටපත් වෙලා මහා කල්ප 30000ක් දෙව්ලොවයි මනුලොවයි විතරයි ඉපදෙන්නේ. මල් 3ක් තමයි පූජා කළේ. මහා කල්ප 30000ක් සුගතියමයි දෙව්ලොවයි මනුලොවයි. නමුත් ආනන්තරීය පාප කර්මයක් කරලත් අන්තර් කල්පයක් අවීචියේ ඉන්නේ. එතකොට පවේ ශක්තිය කොච්චර හීනද? දැන් එහෙම සඳහන් කරාම අපි පව් කරන්න බය නැති වෙන්න දෝනේ. පවේ බලය අඩුයි, පිනේ බලය වැඩි කියලා ආපහු පව් කරන්න පටන් ගන්න එකද කරන්න ඕනේ. පවේ බලය අඩුයි කියලා මෙතන සඳහන් කළාට අන්තර් කල්පයක් අවීචියේ ඉන්න පුද්ගලයා අවීචියෙන් නිදහස් වෙච්ච ගමන්ම ආපහු සුගතියට එයිද? ඊට පස්සේ പ്രേත ලෝකවල උපදිනවා. ඊට පස්සේ තිරිසන් ලෝකවල උපදිනවා. പ്രേත ලෝකවල ආයුෂ දිගයි නිරේ ආයුෂයට වඩා බොහොම දිගයි. සමහර പ്രേත ලෝකවල බුද්ධාන්තර ගණන් ආයුෂ තියෙනවා. බිම්බිසාර මහරජුගේ ඥාති പ്രേතයෝ බුද්ධාන්තර 4ක් බලාගෙන හිටියනේ පින් ගන්න. මේ අති දීර්ඝ කාලයක් මේ പ്രേතයන්ට කෑමක් නැහැ, බීමක් නැහැ. සමහර പ്രേතයෝ කල්ප ගණන් නොකා නොබී ඉන්නේ. දෙවේලක් තුන් වේලක් නොකා නොබී ඉන්න බැරි අපි මේ තරම් දීර්ඝ කාලයක් නොකා නොබී ඉන්නවා කියලා කියහම ඒ කුසගිනි වේදනාව එහෙම්මම දැනෙනවා. නමුත් ආහාර නැහැ. പ്രേත ලෝකවල ඉඳලා ආපහු තිරිසන් ලෝකෙට වැටුණාම ආයි පින් රැස් කරන්න නම් පුළුවන් වෙයිද? මොන තිරිසනාටද පින් කරන්න පුළුවන්? මොන තිරිසනාටද අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්? ඊ타ත්ම කලාතුරකින් තමයි තිරිසන් සතෙක් පින් කරපු කෙනෙක් හිටියා කියලා කිව්වොත් කියන්න වෙන්නේ. අපේ බුද්ධ ශාසනයෙත් තිරිසන් සත්තු කීප දෙනෙක් විතරක් සුගතිගාමි වුණා. එහෙනම් පින්නතුනි අපි පින්කම් කර දෙන පින් තිරිසන් ලෝකේ ඉපදිච්ච අයට ලැබෙන්නේ නැහැ කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල දේශනා කරලා තියෙනවා. එහෙනම් තිරිසන්නුන්ට පින් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ අය ඕන තරම් පව් කරනවා. ප්‍රාණඝාත කරනවා හරියට. එතකොට ආපහු කොහාටද යන්නේ? ආපහු නිරේට. සත්තු පව් කළා කියලා ඒගොල්ලන්ට පව් නැත්තේ නෑනේ. පූසෙක් විසින් මීයක් ඇල්ලුවාම ප්‍රාණඝාත අකුසලයේ පූසටත් තියෙනවා. කොටියෙක් විසින් මුවෙක් මරාගෙන කෑවහම ඒ ප්‍රාණඝාත අකුසලයේ කොටියටත් එහෙම්මම තියෙනවා. ඒක නැවත ආපහු විඳින්නම සිද්ධ වෙනවා. එහෙමනම් ඒ පව්කන්ද ආයි නිරේ ගෙවන්න ගියහම තව කී කාලයක් ආයි නිරා දුක් විඳින්න වෙනවද? එහෙනම් මේ එක පවකට අපායේ ඉඳලා නිදහස් වෙලා කෙලින්ම ගොඩට ආවා කියලා කාරණාවක් සඳහන් කළේ නෑ. එහෙම වුණා නම් ඒත් අතිශයින්ම කලාතුරකින්.
තිරිසන් ලෝකයක പ്രേත ලෝකයක නූපද්දවන්නේ තවත් බලගත් කුසල කර්ම තිබුණා නම් විතරක් අකුසලයේ නිරේ විඳලා ආපහු සුගතිගාමි වෙන්න තිබුණා. ආන් ඒකින්ද අකුසලයේ විපාකය අඩුයි කියලා අපි සඳහන් කළත් තැන තැන ආපහු අකුසල් රැස් කරවලා ආය දුකටම හෙළනවා. නමුත් කුසලයේ විපාක දෙනකොට ඊට වඩා හරි බලවත්. අපි අතින් සිද්ධ වුණ සාමාන්‍ය අකුසල් බොහෝසේ ජීවිතවල තියෙනවා. සමහර කෙනෙක් මුළු ජීවිතේම පන්සිල් ආරක්ෂා කළත් කේන්ති ගියපු නිසා රැස් වෙච්ච පව් කොටසක් තියෙනවා. තවත් විදිහකට කෙටියෙන් සඳහන් කළොත් පන්සිල් රැකගෙන කරන්න පුළුවන් පව් ප්‍රමාණයකුත් මේ ලෝකේ තියෙනවා. ඒ කේන්ති අනේක කෙනෙකුට කේන්ති ගියා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. රාග සිතක් ඉපදුනා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. ද්වේෂ සිතකින් පන්සිල් කැඩෙන්නේ නැහැ. අම්මා තාත්තට දොස් කියන එකත් ලොකු පාපයක්. ඉතින් අපි අම්මට තාත්තට බැන්න කියලා මොන යම් හේතුවක් නිසා හෝ ගුරුවරයෙකුට මහා සංඝයාට බැන්න කියලා ද්වේෂ සිතින් අපි පන්සිල් කැඩුන්නේ නැහනේ. නමුත් අපි තවත් බලවත් අකුසල් සමුදායක් රැස් වෙලා තියෙනවා. එහෙනම් සිල් රැකගෙන අපි අතින් කෙරෙන පව් ප්‍රමාණයකුත් තියෙනවා. අන් ඒ වගේ කාරණා වලින් පේන්නේ වැඩියෙන් කොයි පැත්තෙන් හරි පව් රැස් වෙන්න තියෙන ඉඩකඩම වැඩි. නමුත් කුසලයට බලවත් නිසා සිල් රැකපු පුණ්‍ය ශක්තියක් තියෙන නිසා මෙන්න මේ වාගේ කර්ම එහෙම්මම ඉතුරු වෙලා තියෙනකොට සමහර වෙලාවට අපිට සුගතියට යන්න වාසනාව හොඳටම තියෙනවා. ප්‍රඥාවන්තයා සුගතියෙන් සුගතියට යන්න කටයුතු කරගන්නවා. මෙලවත් ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි පින් කරන්නේ. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන ලැබිච්ච ජීවිතෙන් බොහෝ කුසල් කරගත යුතුයි කියන අදිෂ්ඨානයක් තියෙන සතර අපායට සංසාරයට බය වුණ පුද්ගලයා වැඩියෙන් කුසලයට යොමු වෙනවා. යටත් පිරිසෙන් තමන්ගේ ජීවිතෙන් මනාව පන්සිල්වත් සම්පූර්ණ කරගන්න කටයුතු කරනවා. පිළිතුරේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා. යසෝජ මහරහතන් වහන්සේ කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හොර නායකයෙක්. තමන් යටතේ හොරු 500ක් ඉන්නවා. ගම් ගෙවල් බිඳගෙන හොරකම් කරගෙන මංකොල්ල කාගෙන යනකොට එක ගමක මිනිස්සු එකතු වෙලා කැටි පොළු අරගෙන හොරුන්ට පන්න ගත්තා. දැන් හොරු දුවනවා මිනිස්සු එළවනවා. දුවගෙන ගිහිල්ලා මහ වනාන්තරයකට ඇතුල් වුණා. ආරක්ෂාව හොයාගන්න. හැංගෙන්න තැනක් කොහෙවත් තියනවද කියලා වටපිට බැලුවා. එහෙම මානයක් පේන්නේ වැඩි වෙලා තැන් හොය ඉන්නත් බෑ මිනිස්සු එළවගෙන එනවා. හදිස්සියෙම දැක්ක හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඉක්මනට 500 දෙනාම හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි අපි බේරගන්න කියලා. මෙහෙම සිද්ධියක් වුණා. කැටි පොළු අරගෙන එළවනවා. අපි බේරගන්න කියලා කිව්වා. දැන් හාමුදුරුවෝ කොහොමද මේගොල්ලෝ බේරන්නේ? හංගන්න තැනක් නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රඥාවන්තයි. උන්වහන්සේ මේ සියලු දෙනාටම සඳහන් කළා හැමෝම নমස්කාරය කියන්න කියලා. සියලු දෙනාටම নমස්කාරය කියන්න කියලා මේ 500 දෙනාම තිසරණේ පිහිටෙව්වා. 500 දෙනාටම පන්සිල් සමාදන් කෙරෙව්වා. හාමුදුරුවෝ 500 දෙනාටම සඳහන් කළා ඔබ මැරුවත් මේ සිල්පද පහෙන් එකක්වත් කඩා ගන්න එපා. මේ තිසරණය ගැන කවදාවත් සැක උපදවන්න එපා. මැරුවත් සරණ සිල් බිඳ ගන්න එපා කියලා සඳහන් කළා. එහෙම සඳහන් කළා යන්න කිව්වා. එතකොට දැන් හාමුදුරුවෝ මේ ඇයට ආරක්ෂාවක් දුන්නද? අපි බලාපොරොත්තු වෙන්නේ කොහේ හරි ගෙනහිල්ලා හංගයි. හැංගෙන්න තැනක් කියයි. නමුත් ප්‍රඥාවන්තයෙක් එහෙම කරන්නේ නැහැ.
මේගොල්ලෝ පන්සිල් අරගෙන යනකොට මගදී ගම්යසියෝ ආයෙ මුණ ගැහුණා. 500 දෙනාම ඇනලා කපලා කොටලා මරලා දැම්මා. මරපු පුජ්‍යලයා මරණයත් එක්කම ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකේ. මොකක්ද හේතුව? තිසරණ සහිත පන්සිල් වල තියෙන ආනිසංසය. අදත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පොරොන්දුවක් දෙනවනම්, මහා සංඝයා ළඟ පොරොන්දුවක් දෙනවනම්, ස්වාමීනි අද මේ මොහොතේ ඉඳලා මගේ ජීවිතේ නැති කළත් මම සිල්පදයක් නම් කඩන්නේ නැහැ. හැබැයි ඔය පොරොන්දුව ලේසිද? ඔය සිල්පදේ ආරක්ෂා කරන්න පුදුම සිහියක් තියෙන්න ඕනේ. අන්න ඒකයි සතිපට්ඨානේ නිතර ප්‍රගුණ කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඔය සතිය මේ ජීවිතේ අහවල් තැනට ප්‍රයෝජනෙට එන්නේ නැහැ කියලා කියන්න තැනක් නැහැ. හැම වෙලාවෙම මනා සතිපට්ඨානයක පිහිටලා ඉන්න ඕනේ. මෙහෙම පොරොන්දුවක් දුන්නොත් ස්වාමීනි දිවි හිමියෙන් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා කල්පනා කරන්න ඕනේ. හදිස්සියේ ගෙදර යනකොට කිඹුලෙක් ඇවිල්ලා දරුවා ඇදගෙන යනවා. දරුවා කෑ ගහනවා, කිඹුලා ඇදගෙන යනවා. දරු සෙනෙහස වැඩි, කිඹුලගෙන් දරුවා ගලවන එකත් පහසු නෑ. අපිට නම් හදිස්සියේම මතක් වෙන්නේ උදැල්, කැත්ත, කඩුව, කිඹුලා කපලා හරි දරුවා බේරගන්න. නමුත් ආපහු සිහියට එනවා එහෙම වුණොත්. එයි මන් සමාදන් වෙච්ච සීලය. සිල් පදයට හානි කරගන්නේ නැහැ එහෙම කෙනා. පුළුවන් වුණොත් කොහොම හරි දරුවා බේරනවා. නැත්තම් කරන්න දෙයක් නැහැ. දරුවා රකින්නට වඩා සිල් පදේ රකින්න එක වටිනවා. නමුත් සාමාන්‍ය අපි අතින් එහෙම වෙන්නේ නැහැ. සිල් ආරක්ෂා කරන්නනේ පොරොන්දු වෙන්නේ. මේ ලෝකේ ආරක්ෂා කරන දේවල් අපිට තව කොච්චර තියෙනවද? දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා, රැකියාව තියෙනවා, බිරිඳ ඉන්නවා, ස්වාමියා ඉන්නවා, මව්පියෝ ඉන්නවා. තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්න බොරු කියන කී දෙනෙක් ඉන්නවද? තමන්ගේ රැකියාව වෙනුවෙන් පව් කරන කී දෙනෙක් ඉන්නවද? සමහර පුද්ගලයෙක් ගාව වැඩ කරන කෙනෙක් ඒ පුද්ගලයාගෙන් ලැබෙන ධන සම්පත් නිසා, වරප්‍රසාද නිසා වෙනත් පුද්ගලයෙකුගේ ආරක්ෂාව උදෙසා අනුන්ගේ ජීවිත කීයක් විනාශ කරන අය අපි ජීවත් වෙන මේ සමාජයේ ඉන්නවද? ඉඩකඩම් නිසා සත්තු සිව්පාව මරනවා. ඉඩකඩම් වලට ගහමරා ගන්න ගිහිල්ලා සමහරලාට සහෝදරයට පවා ජීවිත හානියක් කරන අය ඉන්නවා. අම්මට තාත්තට ජීවිත හානි කරන අය ඉන්නවා. බිරිඳ නිසා මිනිස්සු මරන අය ඉන්නවා. දරුවෝ නිසා නොඑක් අකුසල් කරන මව්පියෝ ඉන්නවා. එතකොට දැන් ඒ වස්තු ටික රකින්න කොච්චර අකුසල් කරනවද? නමුත් අපි කියන්නේ සිලුත් රකින්නවා කියලා. එහෙනම් දරුවා රකින්නවා වගේම අපි සිලුත් රකින්නවාද කියලා කල්පනා කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. දරුවෝ වෙනුවෙන් ඕන තරම් සිල් කඩනවා. රැකියාව වෙනුවෙන් ඕන තරම් සිල් කඩනවා. නමුත් සිල් බිඳගෙන නමුත් හදාපු දරුවෝ සමහර වෙලාවට ලොකු මහත් වෙලා ඒගොල්ලෝ රැකී ආරක්ෂා ආදී හොයාගෙන වයස්ගත ජීවිතේ ඉන්න අපි ඒගොල්ලන්ට කරදරයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාලා අපි ගෙදරින් පන්නලා දාන්නත් පුළුවන්. එදා මම සිල් බිඳගෙන ඒගොල්ලෝ හැක්කා. නමුත් අද මට ඒගොල්ලන්ගේ සරණකුත් නැහැ. අද මං ගාව සීලෙකුත් නැහැ ඒගොල්ලෝ වෙනුවෙන් සීලයක් බිඳගෙන. නමුත් දේශනා කළේ දිවි හිමියෙන් ඉස්සරළම මේ සිල් රකින්න පොරොන්දු වුණොත් කෙනෙක් ස්ථීර අධිෂ්ඨානයක් දෙනවා
දරුවට අරවාගේ කරදරයක් වුණත් සතානක් මරන්නේ නැහැ. ඔක හරියටම පිහිටලා පුරුදු වෙලා නැගිටිනකොට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් යන්නත් යන්නේ නැහැ දුගතියක. සීලේ කුසලේ බලය ඒ තරම්ම ශක්තිමත්. එහෙමනම් දුර ඉන්න ඥාතියා පිළිගන්න එනකොට අපි සූදානම් වෙනවා වගේ මේ ලෝකයේ තුනුරුවන්ට කීකරුව බොහෝම කුසල් රැස් කරගත්ත අපි පිළිගන්න අපේ පිනත් සුගතියේ බලාගෙන ඉන්නවා. අපි තමයි තීරණය කළ යුත්තේ මේ වෙලාවේ මාව පිළිගන්න කොච්චර කුසල් රැස් වෙලා ඇද්ද? ඒ ප්‍රමාණය ඇද්ද? නැත්තම් තව එකතු කළ යුතුද? පින තව එකතු වෙනවා කියලා කියන්නේ සැපය වැඩි වෙනවා කියන එකයි. අන් ඒ හින්දා වැඩියෙන් ලැබිච්ච ජීවිතෙන් බොහෝ කුසල් කරගන්න එක තමයි කළ යුත්තේ. ඒ කුසලයේ පස්සට දාන්න කාලයක් තියනවද? අපිට තියෙන බොහොම කෙටි කාලයයි. දැන් අපේ ජීවිතවල සෑහෙන කාලයක් ගෙවිලා ගිහිල්ලා. පින් කරන්න තව ලොකු කාලයක් නැහැ. මොකද අපිට තව ලෙඩ වෙන්න තියෙනවා. දැන් ලං වෙලා ඉන්නේ ලෙඩ වෙන කාලෙට. ඒ හින්දා ලෙඩ වෙලා එක්තැන් වෙන්න කලින් කොහොම හරි තව ටිකක් පින් කරගන්න එක තමයි වටින්නේ. ඒක Tamanට එකඟව තුනුරුවන්ට කීකරුව බොහෝ කුසල් රැස් කරගන්න හැම මොහොතක්ම වැය කරන එක වටිනවා. ආන් එවන් පුජ්‍යලයා මරණයෙන් පස්සේ සුගතියෙන් සුගතියට ගිහිල්ලා සතුටින් සතුටටපත් වෙනවා. එය තේරුම් නොගත්ත පුජ්‍යලයා දුගතියෙන් දුගතියට ගිහිල්ලා අන්ත අසරණ වෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා හැම වෙලාවෙම මේ ජීවිතයේ කුසලයෙන් පෝෂණය කළ යුතුයි කියන උතුම් අදිෂ්ඨානය ඇති කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ උතුම් අදිෂ්ඨානය මුදුන්පත් කරගන්න නිරන්තරයෙන් අපට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.